ආයිබෝන් දුවේ පුතේ අපි කතා කරමින් හිටියේ 2011 සාමාන්‍ය පෙළ ගණිතයේ දෙවෙනි ප්‍රශ්න පත්‍රය ගණන් අපි මේ වෙනකොට ගණන් 8ක් සාකච්ඡා කරලා තිනවා. දැන් මම අද ඔයගොල්ලොත් එක්ක කතා කරන්න සූදානම් වෙන්නේ 9 වෙනි ගාන ජ්‍යාමිතිය ගාන. මේ ජ්‍යාමිතිය ගැටලුව බොහොම සරල ගැටලුවක්. මේ ජ්‍යාමිතිය ගැටලුවේ ලක්ෂණ තමයි ඔබට මේ ගාන හොඳට කියවන්න වෙනවා. කියවලා දීලා තියෙන විෂය කරුණු අවධාරණයෙන් මතක තියාගන්න වෙනවා. ඊළඟට මේ විෂය කරුණු රූප සටහනත් එක්කලා ගලපන්න වෙනවා. රූප සටහනේ දත්ත ලකුණු කරගන්න වෙනවා. ඒකයි පුතේ ජ්‍යාමිතිය ගැටලුව විසඳන්න නම් දෙන ලද තොරතුරු හොඳින් තේරුම් අරන් කියවලා බලා අදාළ රූප සටහනේ දක්වන්න. ඊට පස්සේ ඔබට මේක ලොකු ගැටලුවක් වෙන්නේ බලන්න මේ ගාන මම කතා කරනවා මේ ABC ත්‍රිකෝණය. මේ ABC ත්‍රිකෝණේ D කියන්නේ BC පාදයේ මධ්‍ය ලක්ෂය. F කියලා කියන්නේ AD පාදයේ මධ්‍ය ලක්ෂය. E කියලා කියන්නේ AC පාදයේ මධ්‍ය ලක්ෂය. පාද තුනකම මධ්‍ය ලක්ෂ ලකුණු කරලා තියෙනවා. එහෙනම් ඔබේ ඔළුවට එන්න ඕනේ ටක් ගාලා මොනවාද? ඔව් මධ්‍ය ලක්ෂ ප්‍රමේය. මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය. ඒවා මේ ගැටලුවේ භාවිතා වෙනවා ඇති. ඒ නිසා හොඳට තේරුම් ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ යා කරලා තියෙනවා නම් අපට ඔළුවට එන්න ඕනේ මධ්‍ය ලක්ෂ යා කරන රේඛාව තුන්වෙනි පාදයට සමාන්තරයි. ඕකේ ලක්ෂණ දැන් අපි මේ ගානට යන්නේ නැතුව පොඩ්ඩක් බලමු. මේ බලන්න. F කියන්නේ මධ්‍ය ලක්ෂයක්, E කියන්නේත් මධ්‍ය ලක්ෂයක් මේ ත්‍රිකෝණේ. එහෙනම් EF යා කළාම ඒක මේ පාදයට සමාන්තරයි. මධ්‍ය ලක්ෂ ප්‍රමේය. ඒ වගේම මේ DC වල දිගෙන් භාගයයි මධ්‍ය ලක්ෂ ප්‍රමේය. දැන් මේ ත්‍රිකෝණය දිහා බලන්න. මේකේ තවත් අපිට දැන් මේ ත්‍රිකෝණය මේ ලොකු ත්‍රිකෝණය මේ පාදේ මධ්‍ය ලක්ෂය. හරි මේ පාදේ මධ්‍ය ලක්ෂයේ ඉඳලා මේ පාදයට සමාන්තර රේඛාවක් ඇඳොත් මේ පාද දෙකට බෙදෙනවා. ඒ වගේ මේ පැත්තෙන් බලන්න ADC ත්‍රිකෝණය මේ පාදේ මධ්‍ය ලක්ෂය මේ මධ්‍ය ලක්ෂ මේ පාදේ මධ්‍ය ලක්ෂය යාකලවම මේකට සමාන්තරයි. මේ පාදේ මධ්‍ය ලක්ෂයේ ඉඳලා මේ පාදයට සමාන්තර රේඛාවක් ඇඳුත් මේ පාදේ දෙකට බෙදෙනවා. ඔයගේ ලක්ෂණ ගොඩක් එන මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියනක ඔළුවට එනවා. දැන් මේකේ කියනවා මෙම රූපය පිටපත් කරගන්නලු. පිටපත් කරගෙන G හිදී හමුවන පරිදි BF DE රේඛා දෙක දික් කරන්නලු. BF කියන්නේ මේ රේඛ මේ යා කරන්න ඕනේ. යා කළා ඒකයි DE කියන්නේ මේකයි දෙක දික් කරනවා. දික් කරමු බලන්න. එකක් මේක දික් කරන එකක් DE මේ රේඛාව අනිත් එක මේ පැත්තෙන් BF රේඛාව ඔහොම දික් කරන්න කියලා කියන්නේ මුණ ගැහෙනකම්. මේව තව ටිකක් දික් කරපුවම අපිට පේනවා මෙන්න මේ හරියේදී මුණ ගැහෙනවා. එතනට කියන්නේ G. මේ රේඛා දෙක මුණ ගැහෙච්ච තැන G. අතට තියාගන්න. ඔබට කියනවා ඔය රූප සටහනේ හැටියට දැන් DE රේඛා දික් කරා. ඔයාලට කියනවා BA පළවෙනි එක BA මෙන්න මේ රේඛාව සමාන්තරයි DE වීමට අදාළ ප්‍රමේය. මේ මේ දෙක සමාන්තර වෙන්න අදාළ ප්‍රමේය අහන්නේ. මොකක්ද බලමු. BA කියන්නේ මේ රේඛාව, DE කියන්නේ මේ රේඛාව මේ DE. දැන් ඔබ දන්නවා E කියන්නේ මධ්‍ය ලක්ෂය. D කියන්නේ මේ පාදේ මධ්‍ය ලක්ෂය. එහෙනම් ABC ත්‍රිකෝණය. ABC ත්‍රිකෝණේ BC පාදේ මධ්‍ය ලක්ෂය D, AC පාදේ මධ්‍ය ලක්ෂය E. මධ්‍ය ලක්ෂ දෙක යා කළාම
ඒක තුන්වෙනි පාදයට සමාන්තරයි. මොකද්ද ප්‍රමේය? මධ්‍ය ලක්ෂ ප්‍රමේය. එතකොට ඔබට මේකේ මේ රූප සටහනේ තොරතුරු ලකුණු කරලා මේ G ලක්ෂය ලබා ගත්තටත් එක ලකුණක් දීලා තියෙනවා. ඊළඟට මේ ප්‍රමේය. මොකද්ද දැන් කිව්වේ අපි? ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂය යා කළාම තුන්වෙනි පාදයට සමාන්තරයි හා ඉන් අඩකට සමාන වේ. මම කිව්වේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය. ත්‍රිකෝණයේ පාද දෙක සමානයි. ත්‍රිකෝණයේ පාද දෙකක මධ්‍ය ලක්ෂය යා කළාම එමේ යා කරන රේඛාව තුන්වන පාදයට සමාන්තරයි හා තුන්වන පාදයෙන් භාගයකට සමාන වේ කියලා සම්පූර්ණම ප්‍රමේය. ඔය මම කිව්වේ සම්පූර්ණ ප්‍රමේය ලියලා තිබ්බනම් ඔබට ලකුණු දෙකක් ලැබෙනවා. හැබැයි ඔබ කෙටියෙන් දැනගෙන උනත් කෙටියෙන් මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියලා ලියවනවා. මේක මෙහෙම වෙන්න හේතුව මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියලා තිබ්බනම් ඔබට දුන්නේ එක ලකුණයි. එතකොට මේකෙදි බලාපොරොත්තු වුණා ප්‍රමේය නිවැරදිව සම්පූර්ණයෙන් ලියයි කියලා. මොකද ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ යා කරන රේඛාව එහි තුන්වන පාදයට සමාන්තර වන අතර තුන්වන පාදයෙන් භාගයකට කරුණු දෙකම ලියන්න ඕනේ. භාගයකට සමාන වේ කියන ප්‍රමේය ලියන්න. එතන කියන්නේ ප්‍රමේය ලියා දක්වන්න. ප්‍රමේය ලියා දක්වන්න ඕනේ කිව්වහම ප්‍රමේය නම ලියලා බෑ. මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියලා ලියවනම් වැඩේත් එක ලකුණක් දුන්නා. අර කාරණා දෙකම සහිතව ප්‍රමේය ලියවනම් ලකුණු දෙකයි. එතන මේකට පුතේ ලකුණු දෙකක් ලැබුණා. ඒ විදිහට ලකුණු තුනක් දැන් දැනටම දුන්නා. ඊළඟට කියනවා ABF ත්‍රිකෝණය. ABF ත්‍රිකෝණය අංග සමයි කියන්නලු DGF. DGF ත්‍රිකෝණයට අංග සමයි කියන්නලු. මේක තමයි තුන්වෙනි කාරණාව. මේක පළවෙනි එක රූප සටහන. පළවෙනි එක රූපේ මේක දෙක මේ දෙක සමාන්තරයි කියන්න කිව්වේ. තුන්වෙනි එක තමයි. දැන් මේ ත්‍රිකෝණ දෙක හොයමු. ABF ABF කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණය. ABF ත්‍රිකෝණේ අංග සමය කියන්නේ DFG මේ DFG ත්‍රිකෝණ රතු පාටින් අපි යා කරන්නේ. මේ මෝනට මේ එකිනෙකට ප්‍රතිමුඛව තියෙන ත්‍රිකෝණ දෙක. දැන් ඒකේ ඔබට බැලුමට පේන කාරණා තියෙනවා. මේ ත්‍රිකෝණ දෙකේ මේ AEF පාදේ සමානයිනේ FD පාදේ. ඔන්න එක කරුණක් මේ. ඔය ත්‍රිකෝණ දෙකේ කවුද? AF සමානයි FD බලන්න. හරිද කියලා. හේතුව F කියන්නේ මධ්‍ය ලක්ෂ්‍ය නිසා. F යනු කාගේද? AD හි මධ්‍ය ලක්ෂ්‍යම කෙටින්නේ. එක කාරණාවක් තමයි. තව තියෙනවා පුතේ මේ මේතන ප්‍රතිමුඛ කෝණ දෙකක් තියෙනවා. ඊළඟට මේ රේඛාව මේකට සමාන්තරයිනේ අපි ඒක දැන් කිව්වනේ. DE රේඛාවට මේක සමාන්තරයි කොහොමද? ඉතින් ඔය ඒකාන්තර කෝණ හැදෙනවා. මෙතන හැදෙනවා. ඔය ඔක්කොම මේ කෝණයට සමානයි ඒකාන්තර. මේ කෝණයට සමානයි ඒකාන්තර. මේ කෝණයට සමානයි ප්‍රතිමුඛ. ඉතින් ඔයන් දෙකක් ලියමු තව. දෙක පාදයක් අපි ලියුවා. මෙන්න මේ කෝණයට සමානයි. කවුද? BAF කෝණය සමානයි මේ පැත්තෙන් මේකට. FDG කෝණයට. ඒකට හේතු ලියන්න අර පාද දෙක සමාන්තරයි කවුද? ABDG. AB සමාන්තරයි DG හා ඒකාන්තර කෝණ. හරි. ඉතින් දවුන්න ඊළඟ මේ ඒකාන්තර කෝණ දෙක ලියන්න. නැත්නම් මේ ප්‍රතිමුඛ කෝණ. කවුද? AFB. AFB කෝණය සමානයි මේ පැත්තෙන් DFG. DFG මොනවද ඒවා? ප්‍රතිමුඛ කෝණ. ඔය හේතු දෙක. දැන් කෝණ යුගල් දෙකයි පාදයයි. කෝණ යුගල් දෙකයි පාදයයි කියන්නේ අග්‍ර සමවීම කෝපා අවස්ථාවේ ත්‍රිකෝණ දෙක ලියනවා. ABF ත්‍රිකෝණය අංග සමයි DGF ත්‍රිකෝණයට. හේතුව කෝපා. දැන් ඔබට තේරුම් ගන්න ඕන ඔබ
මේ ත්‍රිකෝණ දෙක අංග සමයි බව පෙන්වන්න කියන්නේ අංග සම නිසා. අංග සමතාවය මතකයට ගන්න ඕනේ. අංග සම වෙන්න නම් පාද එක යුගලයක්වත් සමාන වෙන්න ඕනේ. අපි අර අංග සම අවස්ථා 4ක් දන්නවනේ. ඒ හතරටම අඩුතරමේ එක පාද යුගලයක්වත් තියෙනද මේකේ සමාන්තර රේඛා තියෙන හින්දා සමාන වෙන කෝණ හැදෙනවා ගොඩක්. ඒක සොයා බලන්න පුළුවන් මේ පාදයට සමාන්තරයි. ඒක කියලා පටන් ගත්තේ. මේ දෙක සමාන්තර නම් සමාන්තර රේඛා මේ තීර්යක රේඛාවෙන් කැපෙනවා. මේ තීර්යක රේඛාවෙන් කැපිලා ඒකාන්තර කෝණ අනුරූප කෝණ වගේ කෝණ සෑදේ. ඒතර මේකයි සමානයි ඒකාන්තර. ඔන්නම් මේකයි සමානයි ඒකාන්ත. මෙයයි සමානයි ප්‍රතිමුඛ. හැබැයි කෝණ තුනටම කෝණ තුන සමාන බව අපිට නිකම්ම පේනවා. හැබැයි කෝණ තුනට සමානයි කියලා හේතු වශයෙන් කරුණු වශයෙන් ඒ කරුණු තුන ලියුවොත් අංග සාම්‍ය පිළිගන්නේ නැහැ. ඇයි? අංග සාම්‍ය පිළිගන්න නම් ඒ කරුණු තුනෙන් එක කරුණක්වත් පාද වෙන්න ඕනේ. හැබැයි අනුරූප පාද වෙන්නත් ඕනේ. අනුරූප පාදේ වල. ඉතින් අපි ඉස්සෙල්ලාම ලිව්වේ මේ ත්‍රිකෝණ දෙකේ මේ පාදයට සමානයි. එතන මේ ඉස්සෙල්ලාම ලියලා තියෙන පාදේ ඊළඟට මේ කෝණ යුගල් දෙක. එතන මේ අංග සම වෙන්නේ කෝකෝපා අවස්ථාව යටතේ. ඊළඟට කියනවා ඒකේ හතරවෙනි කාරණාව හතරවෙනි කාරණාව කියන පුතේ මම මෙහෙ ලියන්නම්. ABDG සමාන්තරාශ්‍රයක් බව පෙන්වන්න. හරිද? සමාන්තරාශ්‍රයක් බව පෙන්වන්න. අන්න දැන් ඒක බලමු අපි කොහොමද ඔක සමාන්තරාශ්‍රයක් කියන්නේ. මම මකන්නම් මේ ටික. සමාන්තරාශ්‍රයක් කොහොමද දැන් රූපසට බලමු. A B D G මේ එන සමාන්තරාශ්‍රයක්. දැන් ඔබට දැනටම පේනවා ABDG මෙයා. දැන් ඔබ රූපසටහනේ ඔබ කිව්වා ඉස්සෙල්ලා AB DG දෙන්න ගැන. මේ දෙන්න ගැන මොනවද දන්නේ? ABDG. පෙර ත්‍රිකෝණ දෙක අංග සමයි කිව්ව හින්දා ওই පාද දෙක සමානයි. අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග. ඉස්සෙල්ලාම කිව්වා අර මධ්‍ය ලක්ෂ යා කරලා තියෙන හින්දා මේ පාදයට සමාන්තර. ඒ කියන්නේ ඉස්සෙල්ලාම කිව්වේ කවුද? ඉස්සෙල්ලාම අපි කිව්වා AB සමාන්තරයි DG කියලා. ඒක අපි පළවෙනියට සාධනය කළා. අපි ලියුවා සාධනය කළා. ඊළඟට දැන් ත්‍රිකෝණ දෙක අංග සමහින්ද අපිට ලියන්න පුළුවන් AB සමානයි DG. බලන්න කොච්චර ලේසිද කියලා. ඔබ ඔතෙන්දි දැනගෙන ඉන්න ඕන චතුරස්‍රයක් නෙමෙයි ABDG කියන. ABDG චතුරස්‍රයක් නම් මේ ජ්‍යාමිතිය අපිට බැරිද්දී අපිට කොතනද ස්පර්ශ කරන්න ඕනේ කියලා තේරෙන්නේ නැති හින්දා. අපි යන්න ඕනේ කොතෙන්ද? අපි මෙතෙන්ට සම්බන්ධ කරන්න ඕන ප්‍රමේය මොකක්ද? දැන් මේ කියන්නේ චතුරස්‍රයක් තියෙන්නේ. ඒක සමාන්තරාශ්‍රයක් කියලා පෙන්වන්න ඕනේ. ඔබට කියලා දීලා තියෙනවා චතුරස්‍රයක් සමාන්තරාශ්‍රයක් වෙන ආකාර කීපයක් කියන්න පුළුවන්. චතුරස්‍රයක් සමාන්තරාශ්‍රයක් බව පෙන්වන්න නම් සම්මුඛ පාද යුගල් දෙක සමාන්තරයි කියලා කියන්නේ. චතුරස්‍රයක් සමාන්තරාශ්‍රයක් බව පෙන්වන්න චතුරස්‍රයක යම් ලක්ෂණ තියෙනවා නම් අපිට ඒක සමාන්තරාශ්‍රයක් කියන්න පුළුවන්. අපි ඒක පෙන්වමු මොනවද? යම් කිසි චතුරස්‍රයක සම්මුඛ පාද සමාන වෙනවා නම් ඒක සමාන්තරාශ්‍රයක් වෙනවා. සම්මුඛ කෝණ සමාන වෙනවා නම් ඒක සමාන්තරාශ්‍රයක් වෙනවා. විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා නම් ඒක සමාන්තරාශ්‍රයක් වෙනවා. ඊළඟට කියා දුන්නා චතුරස්‍රයක එක සම්මුඛ පාද යුගලයක් පමණක් සමාන්තරත් වෙලා දිගින් සමානත් වෙනවා නම් ඒ චතුරස්‍රය සමාන්තරාශ්‍රයක් වෙන කාරණා හතරයි. ඔන්න ඔය හතර ආකාරයෙන් ඕනෑම ආකාරයකට තිබේ නම් චතුරස්‍රයක් ඒ සමාන්තරාශ්‍රයක් වෙනවා. එතකොට මෙතනදි භාවිතා කළේ මොකක්ද? මෙතනදී මේ පාද දෙක සමාන්තරයි. ඒ පාද දෙකම සමානයි. සම්මුඛ පාද දෙක DG AB. චතුරස්‍රේ දැන් චතුරස්‍රේ සම්පූර්ණ වෙනවා මෙතන යා කළාම. ඔය චතුරස්‍රේ මේ පාද යුගලය සමාන්තරයි ඉස්සෙල්ලා කෙව්වා. ඒ පාද යුගලය දෙකින් සමානයි. ඒ නිසා මේ දෙක සමාන වෙන්නේ අර ත්‍රිකෝණ දෙක අංග සමීන කවුද? ABF
ත්‍රිකෝණය අංග සමයි DFG. ත්‍රිකෝණය නිසා අපි මේ දෙක අංග සමයි කියලා පෙන්වනවා. ඒ නිසා ABDG සමාන්තරාශ්‍රේකී හේතුව සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තර වීම. ලියන්න. සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තර වීම කියලා හේතුව කෙටියෙන් ලියලා දක්වන්න. ඔබ ඒ කරුණ කරා නම් ඔබට ලකුණු දෙකක් දුන්නා. මේ කරුණු දෙකට එකයි සමාන්තර ආශ්‍රයක් කියලා ලිව්වට එකයි ලකුණු දෙකක් දුන්නා. අපි දැන් මේකේ තව කොටසක් අහනවා පුතේ. DE පස්වෙනි කොටස ඒකේ මම දැන් මේක මකන්න. පස්වෙනි කොටසෙන් අහනවා. දැන් කොටස් හතරක් ලිව්වා. පස්වෙනි කොටස DE සමානයි EG බව පෙන්වන්න. බලන්න. DE D කියන්නේ මේ ටික සමානයි EG මේ ටිකට. මේ දෙක දිගින් සමානයි කියලා පෙන්වන්න. ඔව්. ඒ දෙක ඔබ දිගින් සමානයි කියලා කියන්නේ කොහොමද? බලන්න කොහොමද කියන්නේ කියලා. ඔව්. දැන් අපි DE සමානයි EG. එහෙමනම් ඔයාලට පේන්න ඕනේ DG පාදේ මධ්‍ය ලක්ෂයක් තමයි මේ තියෙන්නේ. අපි ඒක කොහොමද කියන්නේ? මේ DE මේ පාදේ මධ්‍ය ලක්ෂය E මෙන්න මේ පාදයේ මධ්‍ය ලක්ෂය මේ පාදයේ දෙකට බෙදෙනවා කියලා කියනවා. දැන් බලන්න. ඔව්. අපි බලමු ADC ත්‍රිකෝණේ DC පාදයට මේ FE යාකල සමාන්තර. හේතුව AD පාදයේ මධ්‍ය ලක්ෂය F, AC පාදයේ මධ්‍ය ලක්ෂය E. මේ මධ්‍ය ලක්ෂ දෙක යා කරන රේඛාව මේ රේඛාවට සමාන්තරයි. F කියලා කියන්නේ BG පාදයේ මධ්‍ය ලක්ෂය. දැන් F කියලා කියන්නේ BG පාදයේ මධ්‍ය ලක්ෂය. ඒකින්ද E කියලා කියන්නේ DG පාදයේ මධ්‍ය ලක්ෂය වෙන්නේ කොහොමද? දැන් අපි කිව්වා මේක සමාන්තරාශ්‍රයක්. කවුද? ABDG. එහෙනම් BD පාදේ මේ පාදයට සමාන්තරයි. BD පාදේ සමාන්තරයි කාටද? AG පාදයට. මම ලියන පැත්තක හිමින් සැර තේරුම් ගන්න. BD සමාන්තරයි AG. ඇයි ABDG සමාන්තරාශ්‍රයක්. දැන් BD පාදෙම සමාන්තර වෙනව නේද FE පාදෙට? ඇයි මේ පාදෙට සමාන්තර වෙනවා? ඇයි මේ පාදෙට සමාන්තරයි මේ මධ්‍ය ලක්ෂ දෙක න්‍යා කරලා තියෙන්නේ. එහෙනම් මේ දෙන්න ගැන කියන්නේ මොකද්ද? මෙයාට මෙයා සමාන්තරයි මෙයා සමාන්තරයි නම් AG සමාන්තර වෙන්න ඕනේ කාටද? FE ට. කොහෙන්ද AG? මෙන්න AG මෙන්න FE. දැන් FE AG ට සමාන්තර නම් AD පාදයේ මධ්‍ය ලක්ෂය F වල ඉඳලා AG පාදයට සමාන්තර රේඛාවක් තමයි මේ ඇඳලා තියෙන්නේ. එතකොට ඒ මේ දෙක දැන් සමාන්තරයිනේ. ඒ අන්තිම මෙන්න මේකට සමාන්තරයි. මෙයාට සමාන්තරයි. දැන් මේ දෙන්න සමාන්තරයි. දැන් ඔබට පේනවද? AD පාදයේ මධ්‍ය ලක්ෂය F. AG පාදයට සමාන්තරව තමයි EF ඇඳලා තියෙන්නේ. එහෙනම් E කියලා කියන්නේ GD පාදයේ මධ්‍ය ලක්ෂ වෙන්න ඕනේ. ඒ මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය. මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය. ඒ නිසා E යනු DG පාදයේ මධ්‍ය ලක්ෂය වේ. හේතුව මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය.
මොකද එක පාදයක මධ්‍ය ලක්ෂයක ඉඳලා තවත් පාදයකට සමාන්තරව මේ පාදේ මධ්‍ය ලක්ෂයේ ඉඳලා මේ පාදයට සමාන්තරව ඇඳ රේඛාව තමයි EF කියලා කියන්නේ. එහෙනම් E කියන්නේ DG පාදයේ මධ්‍ය ලක්ෂය වෙනවා. ඒ නිසා DE සමාන වෙනවා EG. ඒ නිසා DE සමානයි EG වේ. ඔන්න අපි ඒක සාධනය කළා. ඒකට ඔබට දුන්නේ එක ලකුණයි. හේතුව මෙන්න මේ දෙක සමාන්තරයි කියලා කියාගත්තට ඔබට එක ලකුණක් දුන්නා. දැන් ඔබට ලැබිලා තියෙනවා. ඔබට තව ලකුණු තියෙන්නේ 2යි ලකුණු 8ක් ලැබිලා තියෙනවා. තව කොටසක් තියෙනවා. අපි ඒකත් බලමු. මේක මම කන්නම් හොඳට තේරුම් ගන්න. මේක ඔබ මම ගොඩනගලා තියෙන කරුණු මම කතා කරපු කරුණු නැවත නැවත බලන්න. නැවත මේ වීඩියෝ එක බලන්න කියවලා තේරුම් ගන්න මොනවද කියලා. දැන් ඊගාවට කියනවා මේකේ ඊගාව කාරණාවෙන් කියන්නේ AGB අන්න හොඳ ප්‍රශ්නයක් බලමු. AGB ත්‍රිකෝණය මම ලියන්නම් ඒක පස්වෙනි කොටස. AGB ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණය හා ADC ත්‍රිකෝණය. ADC ත්‍රිකෝණ වල වර්ගඵල සමාන බව පෙන්නන. ත්‍රිකෝණ වල වර්ගඵල සමානයි. ඔබ වර්ගඵල සමානයි කියලා කියනකොටම හිතට එන්න ඕනේ ත්‍රිකෝණ වල වර්ගඵල සමාන වෙන්නේ මොන ලක්ෂණේ තියෙනවද? දන්නවා ත්‍රිකෝණයක් එකම ශීර්ෂයක ඉඳලා එකම ත්‍රිකෝණයක් එකම ශීර්ෂයක් හා පොදු ආධාරකයක් තියෙනවා නම් වර්ගඵලය සමානයි. ඒක වඩා වෙන එකම උස ත්‍රිකෝණ. මොකද එකම ආධාරකයක් තියෙන එකම ශීර්ෂයක් තියෙන ත්‍රිකෝණ තියෙනවා නම් ත්‍රිකෝණ දෙකක් ඒවා වර්ගඵලයෙන් සමානයි. තව එකම සමාන්තර රේඛා අතර පිහිටි ත්‍රිකෝණ වර්ගඵලයෙන් සමානයි. එකම සමාන්තර හා එකම ආධාරකය මත අනේ ප්‍රමේය දෙක භාවිතා කරන්න වෙනවා මෙතන. දැන් මෙතන අපි ප්‍රමේය කීයක් සාකච්ඡාවට ගන්නවා? මධ්‍ය ලක්ෂ ප්‍රමේය, මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය හා වර්ගඵල සම්බන්ධ ප්‍රමේය. බලමු කවුද මේ ත්‍රිකෝණ දෙක? AGB. AGB මෙන්න මේ ත්‍රිකෝණය. AGB ත්‍රිකෝණය වර්ගඵලයෙන් සමාන කියනවනේ ADC ත්‍රිකෝණය මෙන්න මේ ත්‍රිකෝණය. ඔබ මම කියනවා දැන් AB GD ට සමාන්තරයි කියලා පෙන්වනවා. එහෙම පෙන්වුවාම AB පාදයේ එකම ආධාරකය වෙන වර්ගඵලයෙන් සමාන ත්‍රිකෝණ දෙකක් පෙන්වන්න AB DG අතර පිහිටි AB DG අතර පිහිටි මේ දෙක අතර පිහිටි AB පාදයේ ආධාරකයේ ඉතින් බලන්න මේ ත්‍රිකෝණ දෙක දිහා මම දැන් හදන්නේ මේ වගේ ගණන් පුතේ හදනකොට දැන් මේකට සමානයි. ඔබ මේකට සමාන වෙන එකක් හොයන්න. ඒක මේකට සමානයි කියලා පෙන්නන්න. අන්න ඒ විදිහට තමයි ජ්‍යාමිතිය යන්නේ. සමානයන්ට සමානව සමාන වෙති අපි අර ඉගෙන ගත්තනේ 9 පන්තියේ ප්‍රත්‍යක්ෂ තුලින් තමයි ජ්‍යාමිතිය සාධනය කරන්නේ. දැන් ඒකකොට මේ දෙන්න සමානයි කියන්න මේ දෙන්න සමාන බව ප්‍රකාශ කරන මේ දෙන්න සම්බන්ධ කරන පාලමක් විදිහට ගන්න අපි මේකට සමාන වෙන රූපයක්. මේකට සමාන වෙන ත්‍රිකෝණයක් කරන් ඒක මේකට සමානයි කියලා. ඔබට පුළුවන් ওই රූප සටහනේ AGB ත්‍රිකෝණයට සමාන ත්‍රිකෝණය AGB ත්‍රිකෝණයට සමාන නැද්ද කියලා බලන්න ABD ත්‍රිකෝණය. ABD ත්‍රිකෝණය දිහා බලන්න. ABD ත්‍රිකෝණය සමාන වෙන්නේ එකම සමාන්තරය. කවුද දෙන්න? AB සමාන්තරයි DG හා AB එකම ආධාරකය දෙකටම තියෙනවනේ AB එකම ආධාරකය. දැන් ඔයා මේක සමානද කියලා බලන්න. ABD ත්‍රිකෝණේ ADC ත්‍රිකෝණයට සමාන වෙනවද නැද්ද? ඇයි එකම ශීර්ෂයක් තියෙනවා සමාන ආධාරක දෙකක් මත තියෙන ත්‍රිකෝණ දෙක. එකම උස ත්‍රිකෝණ. ඒකයි. කවුද? ADB ත්‍රිකෝණේ
ABD ත්‍රිකෝණය සමාන වෙනවා ADC ත්‍රිකෝණයට. හේතුව ඒ බලන්න ABD ADC ඒ ශීර්ෂ දෙකටම තියෙනවා. මේ ආධාරක දෙක සමානයි. මේ එකම උස. මම පැත්තකින් අඳින මෙන්න මේ වගේ මේ දෙක සමාන නම් මේ ත්‍රිකෝණ දෙක වර්ගඵලයෙන් සමානයි. මේවට කියන එකම උස ත්‍රිකෝණ. ඇයි මෙතන ඉඳලා ලම්බකයක් ගහුවොත් දෙකටම එකයි. දෙකටම එකයි නම් වර්ගඵලය හොයන්න අපි දන්නවනේ දෙකෙන් එක ගුණ කිරීම ආධාරකයේ ලම්බ උස. ආධාරක දෙක සමාන නම් උසවල් දෙකක් සමාන හින්ද වර්ගඵල දෙක සමාන වෙනවා. එච්චරයි ඒකයි කියන්නේ. දැන් එතකොට ABD සමානයි ADC ත්‍රිකෝණයට. ඒකට හේතුව එකම ශීර්ෂය හා සමාන ආධාරක. සමාන ආධාරක කියලා. දැන් එහෙනම් මේ බලන්න. මෙයාට මෙයා සමානයි, එයාට මෙයා සමානයි. අර සමානයන්ට සමානව සමාන වෙති. ප්‍රත්‍යක්ෂ. මේ දෙන්න සමාන වෙනා කවුද? AGB ත්‍රිකෝණය සමානයි. මේ සමාන ලකුණු දාන්නේ හොඳට මතක තියාගන්න ADC. ත්‍රිකෝණ දෙක අතරට සමාන ලකුණු දැම්මොත් ඒක තේරුම වර්ගඵලයෙන් සමානයි කියන එකයි. දැන් ඔබට ඉස්සෙල්ලා ලකුණු 8ක් දුන්නා ගානේ මේ කොටසට ලකුණු 2ක් තියෙනවා. එතකොට ඔක්කොම ලකුණු 10යි. දැන් ওই ජ්‍යාමිතිය ගාන මම හැදුවේ තේරෙන්නේ. ඔය අපි හැදුවේ 9 වෙනි ගාන. අපි තව ගානක් තියෙනවා. එකක් බලමු. ඊගා වීඩියෝයෙන් ජ්‍යාමිතිය ගාන හදනකොට හොඳට අවධානය යොමු කරන්න. අර තියෙන ප්‍රමේය දීලා තියෙන කරුණු ලියා දක්වනකොට ඔබේ ඔළුවට ප්‍රමේයයන් එන්න ඕනේ. ඊළඟට තමයි ජ්‍යාමිතිය දීලා තියෙන දත්තය පාවිච්චි කරලා සොයන්න තියෙන කාරණාවට යන්න. දීලා තියෙන තැනින් පටන් ගන්න. හොඳ උදාහරණයක් තමයි මෙතන. මේ කෝණ දෙක සමානයි කියන්න නම් මෙයාට සමාන වෙන දේවල් ලබා ගන්න. අන්න ඒ දේවල් මෙයාට සමානයි කියලා පෙන්නන්න. එතකොට තමයි මේ දෙක සමානයි. ජ්‍යාමිතියේ තියෙන්නේ ඒ ලක්ෂණය. හොඳට මේ ගාන කියවලා ඊළඟ ජ්‍යාමිතිය ගාන අපි මම ඊළඟ වීඩියෝෙන් සාකච්ඡා කරනවා. ඒකට සූදානම් වෙමු. තෙරුවන් සරණයි.